ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාවේ ආරම්භය සහ වර්ධනය මම ඊට පෙර සාකච්ඡා කරන්න ලැබුවා. ඊළඟට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊගව තාක්ෂණික යුගය තුල විශේෂයෙන් වාස්තු විද්‍යාවේ වර්ධනය කොයි ආකාරයකද සිදුුනේ කියන කාරණේ. මෙතනදී විශේෂයෙන්ම අපට වැදගත් වෙනවා මුල් ඓතිහාසික යුගය. මුල් ඓතිහාසික යුගය තුල තමයි ශ්‍රී ලංකාවට බෞද්ධ ආගම සම්ප්‍රාප්ත වන්නේ. මේ කාලයේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාවට එකතු වෙනවා සංඝාරාමාශ්‍රිත නිර්මාණ. ඒ අතරින් අපිට තරණතම නිර්මාණ විදියට හඳුන්වන්න පුළුවන් ලෙන්නාරාම. ලෙන්නාරාම වලට සාමගාමීවම මහවිහාර බිහිවීම සම්බන්ධ තොරතුරුත් අපට මූලාශ්‍රය අධ්‍යයනය කිරීමේදී දැකගත හැකි වෙනවා. විශේෂයෙන්ම ලෙන් ආරාම ඉදි වෙන්නේ පර්වත ආශ්‍රයෙන්. පර්වත ආශ්‍රයෙන් ඉදිවන මේ ලෙන්නාරාම සකස් කරන්නේ ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන ගුහා ආශ්‍රයෙන්. මේ ගුහාවල මූලික වශයෙන්ම කටාරයක් සකස් වෙලා ඒ කටාරය සකස් කිරීම තුළ ලෙන ඇතුළට වතුරේම වැළැක්වීම තමයි මූලික වශයෙන්ම සිදු කරලා තියෙන්නේ. එතකොට මේ ලෙන්නාරාම ගිරියාරාම විදියටත් විද්වතුන් අදහස් කරලා තියෙනවා, පෙන්වලා දීලා තියෙනවා. ලංකාවේ පැරණිතම ලෙන්නාරාම තියෙන ස්ථාන විදියට අපිට පෙන්වලා දෙන්න පුළුවන් මිහින්තලේ, වෙස්සගිරිය, අබේගිරිය, ඒකම සිතුල්පව්ව, ඒකම මධ්‍ය යාන්වෙනින් මේ තියෙන වදකහගල හින්න, ඒකම කුඩාදඹුළු රජමහ විහාරය, මේ වගේ විශාල ප්‍රමාණයක් ලෙන් ආරාම පිළිබඳ තොරතුරු ලංකාව පුරාම අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මේ ලෙන්මාරාම ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ බිහි වෙලා වර්ධනය වීම ඊගාවට සිදු වෙනවා. ඒකට මේ ලෙන්මාරාම ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ බිහිවීම පිළිබඳ අපිට තිබෙන සාක්ෂි තමයි ඒ ලෙන් වල දැක ගන්න හම්බෙන ලිපි. ඒ ලිපි වල විශේෂයෙන්ම ලෙන් පූජා කරපු පුද්ගලයන් පිළිබඳ මූලික වශයෙන් සටහන් වෙලා තියෙනවා. එතකොට මේ කාලෙට සමගාමීව මුලාශ්‍ර අධ්‍යයනයේදී අපිට පේනවා මහා විහාර කියන විහාර විශේෂයක් බිහි වෙනවා. එතකොට මේ විහාර විශේෂය බිහි වෙලා වර්ධනය වීමත් මුල් ඓතිහාසික යුගය තුලදී මූලික වශයෙන්ම දැක ගන්න හම්බෙන වාස්තු විද්‍යා නිර්මාණ විදියට ආශ්‍රිතව අපට පෙන්වලා දෙන්න හැකියාව තියෙනවා. මුල් ඓතිහාසික යුගයේ අපට වැදගත් වෙන්නේ ඊට පෙර තිබිච්ච පූර්ව ඓතිහාසික යුගයේ ජන සම්භාවයන්ගෙන් සම්භාවය ලැබූ කණ්ඩායමක් තමයි මුල් ඓතිහාසික යුගයේ දැක ගන්න හම්බෙන්නේ. අපේ ලේඛනගත ඉතිහාසයේ මේ සෙල්ලිපිවල සඳහන් වන මේ පදවි නාම පිළිබඳ තොරතුරු කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. පරුමුකවරු, සහපතිවරු, ගමිකවරු, බතවරු, ಭಾರತවරු සහ අශ ආදී ජන කණ්ඩායම්. ඒකම උපසක වගේ ජන කණ්ඩායම් තමයි මේ ලෙන් පූජා කළ බවට සඳහන් වෙන්නේ. නමුත් අපේ ලිඛිත මූලාශ්‍රය කිසිවක මේ පිරිස් පිළිබඳ සඳහන් වෙන්නේ නැහැ. එතකොට මේ අය විශ්වාස කරන්නේ පරේක්ෂකයින් ඊට පෙර යුගයෙන් සම්භාවය ලැබපු කණ්ඩායම. කියන්නේ පූර්ව ඉතිහාසයේ පරිවර්තනය වෙලා ආපු සංස්කෘතික පරිවර්තනය තුලින් ආපු කණ්ඩායම විදිහට තමයි සැලකෙන්නේ. ඒ අය තමයි ලෙන්නේ මූලික වශයෙන්ම භික්ෂුන් සඳහා පූජා කරන්නේ. එතකොට මේ ලෙන් නිර්මාණය කිරීම සඳහා වාණි තාක්ෂණය අවශ්‍ය වෙනවා. ඒ වාණි තාක්ෂණය යොදා ගන්නේ ඕන් මේ ලෙන් කටාරම් කොටලා ගුහාව ඇතුළට ජලය එන එක වළක්වලා භික්ෂුන් වහන්සේලාට කරලා තියෙනවා. ඒකට ලෙන් විහාර අපි ගත්තාම ලෙන් විහාරවල විශේෂ දේ තමයි ආරම්භයේදී අපිට දැක ගන්න හම්බෙන්නේ මේ ස්ලයිඩ් එකේ තියෙනවා වගේම ලෙනට කටාරයක් සකස් කිරීම විතරයි. ඒ කටාරය සකස් කර ජලය ඇතුළට එම වළැක්වීම ආරම්භයේදී සිදු කරලා තියෙනවා. ඒවා අපිට ලංකාවේ හැමතැනම වෙස්සගිරිය, මිහින්තලේ, හඳජල, කොක්කැබේ, සිතුල්පව්ව, පිළිගුත්තුව, ස්නකව, බ්‍රාහ්මණයාගම, නැට්ටුක්කන්ද, වඹරගල, වේගිරි දේවාලය, ඒකම ලංකාවේ තවත් ප්‍රදේශ රාශියක මේවා අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ලෙන් වල විශේෂ දේ තමයි සමහර ඒවා අපිට ඉතා හොඳ මට්ටමේ තියෙන ලෙන් විදියටත් සමහර ඒවා මේ පින්තූරේ දැක ගන්න හම්බෙන විදියට PSC විදියට අපි ඉංග්‍රීසියෙන් කියනවා ෂෙල්ටර් කියලා. PSC විදියටත් දැක ගන්න හම්බෙනවා. ඒකට මේ ගුහා PSC මේවා PSC පාවිච්චි කිරීමේදී ප්‍රධාන විදියටම වැදගත් වුණා මේකට ඉස්සරහට ආවරණයක් ඉදි කිරීම. කටාරයට යටින්
නිර්මාණයක් විශේෂයෙන් වහලක් සකස් කරලා ගෘහයක් ඉදි කර ගැනීම ෂෙල්ටර් එකක් ගුහාවක් බවට පරිවර්තනය කිරීමේදී වෙනවා. ඒක අපි ලංකාවේ බොහෝ ස්ථාන වලින් හඳුනා ගන්නවා මේ ආවරණ වලට යම්කිසි නිර්මාණයක් එකතු වීම. එකම අපි දකිනවා සමහර ගුහාවල ගුහා ආවරණයක් නැතුවවත් ඒ ගුහාව ඇතුලේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට වැඩ වාසය කරන්න හැකියාව තියෙනවා. මේ ඔබ දකින ස්ලයිඩ් එක වෙස්සගිරියේ තියෙන ගුහා ආවරණයක්. ඒ ගුහා ආවරණේ තරමක් ගැඹුරු එකක්. අර ඊට කලින් දැකපු ඡායාරූපයට වඩා මේ ඡායාරූපයෙන් පේනවා මේක ඇතුලේ බොහොම පහසුවෙන් භික්ෂුන් වහන්සේ නමකට වෙන කාරණේ. ඒකම අපිට තවත් වැදගත් වෙන කාරණයක් තමයි මේ කටාර ගුහා කටාර තුල අපිට දැක ගන්න හම් වෙන සෙල්ලිති සමග සංකේත රාශියක් දැක ගන්න හම් වෙනවා. ඒ සංකේත වැදගත් වෙන්නේ මේ සංකේත වලට සමාන සංකේත ඊට පෙර අපේ සංස්කෘතිය විදිහට සැලකෙන පූර්ව ඉතිහාසයේ සංස්කෘතිය හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ පූර්ව ඉතිහාසයෙන් සම්භාවය ලැබපු ජන කණ්ඩායමක් විදිහට අපිට මේ මසගියුගේ ලෙන් පූජා කළ මේ පිරිස් හඳුනා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. ආරම්භක යුගයේදී මේ ලෙන් වල අපිට දැක ගන්න හම්බෙන්නේ මෙවැනි ආකාරයේ ගුහා කටාර පමණයි. මේ තියෙන කුඩා දඹුලු රජ මහ විහාරය. මේ විහාරයේ තියෙන ලෙන ඉතා පැහැදිලි ගුහා කටාරයට යටින් අපිට පේනවා මේ වම්පස තියෙන ඡායාරූපේ පියස්ස ඉදිකිරීම සඳහා සකස් කරන ලද සිදුර. ඒ කියන්නේ පියස්ස ඉදි කරන දැව පාවිච්චි කරන්නේ. ඒ දැවය මේක ඇතුළට දැමීම සඳහා යොදාගත්ත සිදුර ආරේ ඇසුරේ දැක ගන්න හම්බ වෙනවා. ඒකම කොක්කැබෙත් අපිට එවැනි නිර්මාණ දැක ගන්න හම්බ වෙනවා. ඒ වගේ නිර්මාණ අපි ආරම්භයේදී දැකගත්තත් පසු කාලීනව මේ ගුහා කටාරයට යටින් විශේෂයෙන්ම ගොඩ නැගිල්ලක් ගෘහයක් ඉදි වෙනවා. ඒ ගෘහය තමයි ලෙන් ආරාමයක් විදිහට මූලික වශයෙන් පරිවර්තනය වෙන්නේ. දැන් ඔබ මෙතන දැක ගන්න හම්බෙන්නේ මේ ලෙනට යටින් මැටි පාවිච්චි කරලා විශේෂයෙන් පාෂාණ හෝ ගඩොල් පාවිච්චි කරලා බිත්ති බැඳලා කවුළු තියලා උළුවස්සක් තියලා මේ ලෙන සකස් කර ගැනීම. මේ ලෙන සකස් කරගත්තයින් පස්සේ මේක ඇතුලේ බොහොම පහසුවෙන් භික්ෂුන් වහන්සේීමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ එවැනි ලෙනක්. රජගල දෙක ගන්න හම්බෙන කළුගල් තමයි මේක බැම්ම නිර්මාණය කරන්න පාවිච්චි කරලා තියෙන්නේ. මැටි එක්ක මිශ්‍ර කරලා මේ කළුගල් යොදාගෙන එන නිර්මාණය කරලා තියෙනවා. ඊගාවාදීරේදී ලෙන් සංවර්ධනයේදී අපි හඳුනා ගන්නවා අරාකාරයෙන් ගුහා කටාරයට යටින් ගෘහය ඉදිකිරීම වෙනුවට ඉදිරියට පියස්සක් නිර්මාණය කර ගැනීම සඳහා ලෙන පුළුල් කරනවා. ඒ පුළුල් කිරීමේදී ආරම්භක කාලයේ මූලික වශයෙන් දැව කණු පාවිච්චි කරන්න ඇති කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. සංවර්ධන මට්ටමේදී දැව කණු වෙනුවට පාෂාණ කණුයි තෝගී කරගෙන තියෙනවා. ඒ බව තහවුරු වෙන ස්ථානයක් විදිහට අපිට මේ රජගල දැක ගන්න හම්බෙන මේ ලෙන් විහාරය ආරාමය පෙන්වන්න පුළුවන්. ඒකට මෙතනදී ඊටාත්ම පැහැදිලි වෙන කාරණය තමයි ලෙනේ බැමි ටික නිර්මාණය කරගෙන තියෙන්නේ කුටීර විදියට. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට කීප නමකට මේ ලෙන පාවිච්චි කරන්න හැකියාව තියෙන විදියට තමයි ලෙන නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ පියස නිර්මාණය කිරීමේදී දැව පාවිච්චි කරලා පියස වහල සඳහා ගොඩක් වෙලාවට මේවක වාණු වෙනකොට උළු පාවිච්චි කිරීම සිදු කරලා තියෙනවා. ආරම්භයේදී උළු වෙනුවට ඉලුක් මාන වැනි එහෙම නැත්නම් පිදුරු වැනි නිර්මාණ පාවිච්චි කරන්න ඇති කියලා අපිට කරන්න හැකියාව තියෙනවා. මේ තියෙන්නේ ඒ ලෙනේම තවත් ඒ ළඟ දර්ශනයක් ඔබට පැහැදිලි වෙනවා ඇති. ලෙනේ බිත්ති නිර්මාණය කරන්න පාවිච්චි කරලා තියෙන්නේ කළුගල් මැටි තමයි යොදාගෙන තියෙන්නේ. ගල් කණු පාවිච්චි කරලා තිනවා ගුහා කටාරයෙන් ඉදිරි කොටස නිර්මාණය කර ගැනීම. මේ තියෙන්නේ රජගල දැක ගන්න හම්බෙන වෙනි ලෙන. මේ ලෙන තරමක විශේෂයි. විශේෂයෙන් කළුගල් මාධ්‍යයක් විදිහට ඉතා උපමට්ටම් කරන ලද කළුගල් පාවිච්චි කිරීම මේ ලෙන තුලින් අපිට දැක ගන්න හැකියාව ලැබෙනවා. බිත්ති වලට ගල් පතුරු මැටි එක්ක මිශ්‍ර කරලා ඉතා විධිමත් ආකාරයට නිර්මාණය කරලා තිනවා. නමුත් ගුහාවේ උළුවස්ස නිර්මාණය කරන්න ඉතා හොඳින් සකස් කරන ලද ගල් පාවිච්චි කිරීම රජගල හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මේ ඡායාරූපයේ ඔබ දකින්නේ අභයගිරි විහාරයේ දීඝපාෂාණය ආශ්‍රිතව තිබිච්ච
ලෙන මේ ලෙන සංවර්ධනයට ලක් කරලා තියෙනවා වසඹ රජුරුවන්ගේ කාලේ. ඒකම මේ ලෙන ආශ්‍රයෙන්ම තියෙන සෙල්ලිපියක සඳහන් වෙනවා ඊට මදක් දුරින් තියෙන සුදස්සන කියන පටානගරයේ පිලිසකර කිරීම ගැන වසඹ රජුරෝ සඳහන් කරලා තියෙන කාරණේ. එකම මේ ලෙනෙත් ඊටාම පැහැදිලි පියස්සක් තියෙන්නේ. ගුහා පියස්සක් කටාරයක් තියෙනවා. කටාරයට යටින් වහල සකස් කරලා බිත්ති බැඳලා කණු යොදලා ඊටාමත්ම විද්‍යුත්මත් ආකාරයට හොඳින් ලෙන සකස් කරගෙන තිනවා. හොඳ මට්ටමේ ගඩොල් පාවිච්චි කරලා තිනවා. ඒකම බිත්ති කපරාරු කරලා තිනවා. කුටීර විදියට එහෙම නැත්නම් කාමර විදියට මිනිස්සුන්ට වැඩ වාසය කරන්න පුළුවන් විදියට තමයි මේ ලෙන නිර්මාණය කරලා තියෙන්නේ. මේක දියුණු මට්ටමේ ලෙනක් විදියට පෙන්වලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ රජකල තියෙන තවත් ලෙනක්. ඔබට පැහැදිලි මම කලිනුත් පැහැදිලි කළා මේ ගුහාවට ඇතුළට යන්න තියෙන පියස්ස. තාමත්ම හොඳ මට්ටමින් කළුගල් පාවිච්චි කරලා සකස් කරලා තිනවා. මේ සංවර්ධනයේ ලෙන් සංවර්ධනයේ උපරිම අවස්ථාවකදී තමයි මේ තත්ත්වයට ළඟා වෙන්නේ. බොහෝ වෙලාවට ස්තුවාර්ෂ 3 වෙනි සියවසත් 5 වෙනි සියවසත් අතර කාලයේදී මෙවැනි සංවර්ධන මට්ටමක් අපිට මේ ලෙන් වාස්තු විද්‍යාව ආශ්‍රයෙන් දැක ගන්න පුළුවන්. ආරම්භයේදී අපිට දැකගත නැහැ කිව්වත් පසු කාලීනව මේ ලෙන සිදු වෙලා තියෙනවා. මේ සයිඩ් එක තුලින් ඔබට පැහැදිලි වෙන්නේ මිහින්තලේ කළුදිය පොකුණ ආරාමයේ තියෙන ලෙන් විහාරයක්. මේ ලෙන් විහාරය තාමත්ම දියුණු මට්ටමේ ලෙන් විහාරයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. සම්පූර්ණම කළුගල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ ගුහාවේ ඉදිරිපස සකස් කර ගැනීම සඳහා. කියන්නේ පුවරු, බාල්ක සහ කණු වලටත් සම්පූර්ණයෙන්ම කළුගල් පාවිච්චි කරලා තියෙනවා. ඒකම උළුවස්ස සහ ජනෙල් වලටත් කළුගල් පාවිච්චි කරලා තියෙනවා. පාදම සඳහාත් කළුගල් පාවිච්චි කරලා තියෙනවා. මේ ලෙන් සංවර්ධනයේ දියුණුතම අවස්ථාවක් විදිහට කළුදිය පොකුණ ආසන්නයේ ආරාමයේ තුල තියෙන මේ ලෙන අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මේ ආකාරයට ලෙන් ආරාම ක්‍රමානුකූලව ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසෙන් පස්සේ පටන් අරගෙන ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස පමණ කාලය දක්වා උපරිම දියුණුවටපත් වෙනවා. විශේෂයෙන්ම වැදගත් වෙන කාරණේ තමයි මේ ලෙන් ආරාම ආශ්‍රිතව ජීවත් වුණේ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා මේ ලෙන් ආරාම තුල භාවනානුයෝගීව වැඩ වාසය කරමින් ධර්මය ප්‍රගුණ කළ බවට තමයි අපිට ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ තියෙන ඡායාරූපය ඔබ දකින්න කළුදිය පොකුණ ලෙනේ ළඟ දර්ශනයක්. ඉතා පැහැදිලි, ඉතාමත්ම හොඳ වැදුම් ක්‍රමවේද පාවිච්චි කරලා වර්තමානයේ අපි දකින්න ලැබෙන අර කොන්ක්‍රීට් එකක් දමන ආකාරයටම ස්ලැබ් එකක් දමන ආකාරයට මේ ලෙනේ ඉහළ පහළ සකස් කර ගැනීම තාමත්ම දියුණු තාක්ෂණයක් යොදාගෙන මේක සංවර්ධනය කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ පැහැදිලියක්. ලෙන් ආරාම වල අපි තවත් දකින කාරණයක් තමයි පර්වත ඇතුළට හාරලා සකස් කරලා තියෙන ලෙන්. අපි එවැනි ලෙනක් අබේගිරි විහාරයේ දීඝපාංශාන ආශ්‍රයෙන් හඳුනා ගන්නවා. මේකේ තියෙන්නේ ගල් පියස්සක්, ෂෙල්ටර් එකක්. මේ ෂෙල්ටර් එක ඉදිරියට වහරක් ගහලා ගොඩනැගිල්ලක් සකස් කරලා ගෘහයක් කර ගැනීමට අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා ඒ වාස්තු විද්‍යාඥයෝ කල්පනා කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒකල පෙදරේරුව කල්පනා කරලා තියෙනවා මේක ඇතුළට හැරිය යුතුයි කියලා. ඒ අනුව ගුහාව ඇතුළට හාරලා මේතන ගුහාවක් නිර්මාණය කරලා තියෙනවා. අපි මෙවැනි ගුහාවලට කියනවා පර්වත කත ගුහා කියලා. පර්වතයක් ඇතුළට හාරලා සකස් කරන ගුහා. මේ ලෙන් ආශ්‍රිත වාස්තු විද්‍යාවේ ගන්න හම්බෙන සුවිශේෂ දෙයක්. ඒකම අපි දියුණුතම ලෙන් ආරාම සංකීර්ණයක් විදිහට තවත් හඳුනා ගන්න හැකියාව තියෙන තැනක් තමයි දඹුල්ල. දඹුල්ල විහාරයේ ලෙන් ගල ඉතා විශාල පර්වතයක් තියෙන. මේ පර්වතය ආශ්‍රයෙන් ස්වභාවික ලෙනක් නිර්මාණය වෙලා තිනවා. ඒ ලෙන ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසෙන් පස්සේ සංවර්ධනයට ලක් වෙනවා. ආරම්භයේදී සරල ලෙන් ආරාමයක් වුණත් මහනුවර යුගයේ වෙනකොට මේ ලෙන මේ ආකාරයෙන් ඉතා දියුණු විදිහට සංවර්ධනය වෙලා තියෙනවා. දැන් මේ ලෙනේ අපි බලනකොට පැහැදිලි වෙන කාරණේ තමයි මේ ලෙනේ ආරුක්කු දැක ගන්න හම්බ වෙනවා ආරාමයේ ඉදිරිපස බිත්ති නිර්මාණය කිරීම සමග. ඒකම මේකේ තියෙන වාස්තු විද්‍යා ලක්ෂණ ගොඩාක් වෙලාවට සමාන වෙනවා බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යා ලක්ෂණ වලට. කියන්නේ මහනුවර යුගය වෙනකොට බ්‍රිතාන්‍ය බලපෑම ඉතා තදින් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙන වකවානුවක යම්කිසි ප්‍රතිසංස්කරණයකදී මේ ලෙන් ආරාම පද්ධතිය මේ ආකාරයෙන් සකස් වීමක් සිදු වෙලා තියෙන බවට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ දඹුල්ල
ලෙන් විහාරයේ අභ්‍යන්තර දර්ශන කීපයක්. ඒකේ ඔබට පැහැදිලි වෙනවා ඊටාත්ම අලංකාර ආකාරයේ වියන් සිතුවම්. නැත්නම් ලෙනේ තියෙනවා. ඒකම බුද්ධ ප්‍රතිමා මේවා නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කිරීමටත් වඩා මෙතන ආගමික වශයෙන් වැදගත් ස්ථානයක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ශ්‍රී ලංකා වාස්තු විද්‍යාවේ ඊළඟට අපිට දැක ගන්න හම්බෙන යුගය තමයි මධ්‍ය ඓතිහාසික යුගය කියලා අපි කියන්නේ. ක්‍රිස්තු වර්ෂ 100ත් ක්‍රිස්තු වර්ෂ 600ත් අතර කාලේ මධ්‍ය ඓතිහාසික අයිති වෙනවා. මධ්‍ය ඓතිහාසික යුගයේදී වැදගත්තාවයක් ඇති වෙන්නේ මේ මහා විහාර ආරම්භයේදී බිහි වෙලා වර්ධනය වෙන කාලවකවානුව එන නිසා. මහා විහාර බිහිවීම මුලින්ම කිව්වා ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේ ලෙන් විහාරවලට සමකාලීනව බිහි වෙන විහාර විශේෂයක් කියලා. අපි දන්නවා මූලාශ්‍රය පරිහරණය කිරීමේදී අපට පැහැදිලි වෙන කාරණේ තමයි මහින්ද මහරහතන් වහන්සේ අනුරාධපුරයට ආපු දිනේ මහින්ද මහරහතන් වහන්සේට රාත්‍රී ගත කිරීම සඳහා දේවානම්පියතිස්ස රජුරෝ විසින් ඉදිකරන ගෘහයක් තියෙනවා. ඒ ගෘහය හඳුන්වන්නේ කාලප්‍රාසාද කියලා. ඒ කාලප්‍රාසාද කියලා කියන්නේ මේ භික්ෂුන් වහන්සේට මේක රැය වැඩ වාසය කරන්න ඉතා ඉක්මනින් සකස් කිරීමට එදිච්ච නිසා බිත්ති වියලා ගැනීමට හුළු අතු වලින් ඒක පුච්චලා තියෙනවා. ඒ වෙලාවේදී බිත්ති කළු වෙලා තියෙන නිසා මේ කුටිය කාලප්‍රාසාදයේ වශයෙන් ආරම්භයේදී හැඳින්වුවා. මේ කාලප්‍රාසාදය මුල් කරගෙන තමයි මහා විහාරය බිහි වෙන්නේ. ඒකට මහා විහාරය කියලා මෙතනදී මූලික වශයෙන් නම් ලැබෙන්නේ මහින්ද මහරහතන් වහන්සේ වැඩවිසූ ආරාමය නිසා මේක මහා විහාරය බවට පත් වුණා. ඒකට මහා විහාර ආරම්භයේ ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේදී සිදුවෙන බව අපි මූලාශ්‍රය වලින් හඳුනා ගන්නවා. ඒතකොට ලෙන් විහාර වලට සමගාමීව. මහා විහාර වාස්තු විද්‍යාවේ ආරම්භයේ ඒ වගේ සිදුවෙනකොට අපිට පේනවා මේ විහාර සැලැස්ම වර්ධනය වෙන්නේ මහින්ද මහරහතන් වහන්සේගේම කාලේ. අපි මහාවංශයේ තියෙන තොරතුරු පිළිබඳ සොයා බැලීමේදී ඊට පැහැදිලි වෙන කාරණය තමයි මහා විහාරය ඉදිකිරීම සඳහා විස්තර මහින්ද මහරහතන් වහන්සේ සපයනවා. මහින්ද මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරේ විදිසාවේ ඉඳලා විදිසාවේ වෙනකොටත් බෞද්ධ සංඝාරාම අශෝකාදී රාජ්‍ය විසින් සකස් කරලා තියෙනවා. ඉතින් මහින්ද මහරහතන් වහන්සේ දන්නවා සංඝාරාමයකට අවශ්‍ය කරන්නා වූ අංගෝපාංග මොනවද කියලා. ඒ නිසා අංගෝපාංග වලට කැළපෙන ලෙස ලංකාවෙත් මහා විහාරය තුල වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලි ස්ථානගත වීම සඳහා දේවානම්පියතිස්ස රජුරවන්ට මහින්ද මහරහතන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ බුද්ධ ධර්ම පිහිටි බව දැන ගැනීමට දේවානම්පියතිස්ස රජුරවන්ට අවශ්‍ය වූ විට උන්වහන්සේ විසින් මහින්ද මහරහතන් වහන්සේගෙන් අහනවා මේ රටේ බුද්ධ ධර්ම පිහිටියේද කියලා. ඉතින් පිහිටලා නැති බව තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒකට හේතු දෙකක් තියෙන එකක් තමයි විහාරයක් ස්ථාපිත නොවීම. අනිත් කාරණේ තමයි මේ බිමේ පුද්ගලයෙක් උපසම්පදා නොවීම. එතකොට ඊට පස්සේ රජුරෝ ඉල්ලීමක් කරනවා මහින්ද මහරහතන් වහන්සේගෙන් එනම් අපි විහාරයක් හදන්න අංග ස්ථානගත කරන්න කියලා. මහාවංශය සඳහන් වෙනවා මේ විස්තරේ විශේෂයෙන්ම 15 වෙනි පරිච්ඡේදයේ ඒ විස්තරය පැහැදිලි කරනවා මහින්ද මහරහතන් වහන්සේත් එක්ක රජුරුව තැනින් තැනට යමින් එක එක ගොඩනැගිලි ස්ථාපිත වෙන ආකාරය පෙන්වනවා. මහා තූපය, බත්හල, ඊට පස්සේ පිළිමගය, ඒකම ජන්තාගර පොකුණ මෙන්න මේ වගේ ස්ථාන විහාරයකට අවශ්‍ය දේවල් ඕනේ කියන විහාරාංග මිහිඳු හාමුදුරුවෝ පෙන්වලා දෙනවා. ඒකට අතිශෝක්ති සාගත විස්තරයක් තියෙන්නේ. නමුත් අපිට ඒකෙන් පේන කාරණේ තමයි මේ විහාරයකට අවශ්‍ය කරන මූලික අංග පිළිබඳ උපදෙස් දෙනු ලබන්නේ මහින්ද මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුරුවන්. එතන මෙසේ ආරම්භ වෙන මහා විහාරය ක්‍රමානුකූලව විතර රජදරුවන් යටතේ සංවර්ධනයට ලක් වෙනවා. ඒකේ පරිමාවස්ථාවකදී තමයි දුටගාමිනී මහරජුරුව විසින් රුවන්වැලි මහා සෑය මහා විහාර භූමියේ ඉදි කරනු ලබන්නේ. පස්සේ මේ විහාරය වේගෙන් සංවර්ධනය වෙලා ශාල ගොඩනැගිලි ප්‍රමාණයක් ඉදි වෙලා ආගමික සහ ආගමික නොවන ගොඩනැගිලි රාශියක් ඉදි වෙනවා. මහා විහාරය බිහි වෙලා ටික කාලෙකින් සේවස්තකින් ආසන්න ප්‍රමේය අබේගිරියේ විහාරය බිහි වෙනවා වෙනත් මතවාදයක් පදනම් කරගත් භික්ෂු කණ්ඩායමක් විදිහට. එතකොට ප්‍රථම වර්ෂ ශ්‍රී ලංකාව තුළ නිකාය බේදයක් ඇති වෙනවා මහා විහාරය සහ අබේගිරිය කියලා. එතකොට මේ මහා විහාරයේ සිටපු භික්ෂුන් වහන්සේලා බෙහෙද බින්න වෙලා ගිහිල්ලා තමයි අබේගිරිය නිර්මාණය කරන්නේ. අබේගිරියත් සැලකෙන්නේ මහා විහාර සම්ප්‍රදායේ විහාරයක් විදිහට. ඒකම අබේගිරියෙන් පස්සේ අපි දකිනවා දක්ෂිණ විහාරය බිහි වෙනවා.
ඒකත් මහායාන ආගම පදනම් කරගත් දර්ශනයක් කේන්ද්‍ර කොටගෙන බිහි වෙන මහා විහාරයක් විදිහට සැලකෙනවා. ඒකම මිරිසවැටි විහාරය, ජේතවන විහාරය වගේ විහාරාරාම පහ අනුරාධපුරයේ ඇසුරෙන් මහා විහාර සම්ප්‍රදාය පදරගෙන අනුරාධපුරයේ බිහි වෙනවා. ඊට අමතරව අපි දන්නවා ලංකාවේ අනුරාධපුරයේ පමණක් නෙමෙයි මේ මහා විහාර සම්ප්‍රදාය විහාර තවත් ප්‍රදේශවල තිබිලා තියෙනවා. තිස්ස මහරාමේ, යටාල විහාරයේ, සඳගිරි විහාරයේ කියන විහාරත් සැලකෙන්නේ මහා විහාර සම්ප්‍රදාය විහාර විදියට. එතකොට ශ්‍රී ලංකාවේ බෞද්ධ සංඝාරාමාසිත වාස්තු විද්‍යාවේ මේ මහා විහාර වාස්තු විද්‍යාව සුවිශේෂ වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසෙන් පස්සේ වෙනකොට පබ්බත විහාර සම්ප්‍රදාය ආරම්භ වෙනවා අනුරාධපුරයේ කේන්ද්‍ර කරගෙන. නමුත් ක්‍රිස්තු වර්ෂ 2 වෙනි සියවස වෙනකොට පාචීන තිස්ස පබ්බතේ ආරම්භ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක සංවර්ධන අවස්ථාව අපි 4 වෙනි සියවසෙන් පස්සේ විතර දකිනවා. ඒ අනුරාධපුරයේ බිහි වෙන මේ පබ්බත විහාර අතර පාචීන තිස්ස පබ්බත, අශෝකාරාමය, වෙස්සගිරිය, තොළුවිල, විජයාරාමය වගේ විහාර වලල්ලක් මහා විහාර කවයට පිටින් ස්ථාපිත වීම මූලික වශයෙන් අපි හඳුනා ගන්නවා. මහා විහාර වාස්තු විද්‍යා සැලැස්මට වෙනස් ආකාරයේ සැලැස්මක් සහිතව. ඉන්පස්සේ තවත් ටික සීවසක් දෙකක් ඉක්මව ගියා. සීවසක් විතර ඉක්මව ගියන් පස්සේ අපි හඳුනා ගන්නවා පදානගර සම්ප්‍රදාය ආරම්භ වෙනවා. පබ්බතාරාම විහාරය වලට පිටකවේ. එතනදී මූලික වශයෙන්ම බටහිරාරාමයේ අනුරාධපුරේ මූලික වෙනවා. ඒකම අබේගිරියේ තියෙන සුදස්සන පඨානගරයේ මූලික වෙනවා. නමුත් පස්සේ කාලේ වෙනකොට අපි හඳුනා ගන්නවා පබ්බතාරාම අනුරාධපුරයේ පමණක් නෙවෙයි ඊට පිටත කලාපවලට පද අනුරාධපුරයේ පමණක් නෙවෙයි ඊට පිටත ප්‍රදේශවලත් කියලා ස්ථාපිත වෙලා මේ බෞද්ධ සංඝාරාම ශ්‍රී ලංකාව තුලම නිර්මාණය වීම. ඒකට මේ කාලෙට සමගාවීම අපි අනුරාධපුරයෙන් හඳුනා ගන්න අනුරාධපුර නගරය සැලසුම් සහගත ලෙස නිර්මාණය වීම. ඒකට ඒට සමගාමීව සීගිරිය පස්සේ කාලේ සංවර්ධනයට ලක් වෙනවා. තිස්ස මහරාමය සංවර්ධනයට ලක් වෙනවා. මේ සැලැස්ම අනුරාධපුර නාගරික ව්‍යුහය සහ තදාසිත විහාරවල පිහිටීම දැක්වෙන සැලැස්මක් තියෙන්නේ. ඔබට පේනවා මල්ලතුය කේන්ද්‍ර කරගෙන ඒකම ඒ වටා තියෙන වැව් පද්ධතිය අභ්‍යන්තරේ තමයි මේ විහාර පද්ධතිය අනුරාධපුරයට කරගන්නේ ස්ථානගත වෙන්නේ. අපි තා සරලව පෙන්වා දුන්නොත් මේ අනුරාධපුර ආශ්‍රයෙන් ගොඩනැගෙන විහාර පද්ධතිය මෙන්න මේ ආකාරයට තමයි ස්ථාපිත වෙලා තියෙන්නේ. මැදම තියෙනවා සිටි සෙන්ටර් එක. එහෙම නැත්නම් නගරය. ඒ නගරය වටා අපි දකිනවා පළමුණු කවේ ජේතවනය මහා විහාරය, දක්ෂිණ විහාරය, මිරිසවැටිය සහ අබේගිරිය කියන මහා විහාර සම්ප්‍රදාය විහාර ස්ථාපිත වෙලා තියෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි කවේ විහාර අපි හඳුනා ගන්නවා පබ්බත විහාර. ඒවා අපිට උඩ ඉඳලා ගත්තොත් අපිට පේනවා විජයාරාමය, අශෝකාරාමය, පාචීනතිස්ස පබ්බත, තොළුවිල, වෙස්සගිරිය වගේ තැන්වල ස්ථානගත වෙනවා. එතකොට මේ කවය තුලම අපි හඳුනා ගන්නවා මූලික වශයෙන්ම තුන්වෙනි විහාර විශේෂය වන පදානගර සම්ප්‍රදාය විහාරත් බටහිරාරාම කියන ප්‍රදේශයන් බිහි වෙනවා. ඒතර මල්ලතුය ආසන්නයේ බිහි වෙන මේ සංඝාරාම ඉතා විධිමත් ආකාරයට කාලය සහ අවකාශය මත දියුණුවටපත් වී වාස්තු විද්‍යා සැලසුම් වර්ධනය වෙන ආකාරයට නිර්මාණය වීමක් මේ නාගරික සැලැස්ම තුළ අපිට පෙනව තියෙනවා. මම ඊළඟට කතා කරන්න කැමති මහ විහාර සම්ප්‍රදාය කොහොමද ඒකේ වර්ධනය සිදු වෙන්නේ කියන කාරණය. මහ විහාර සම්ප්‍රදාය දඹදිව තක්ෂිලා ප්‍රදේශයේ ධම්මරාජික වේර හා මධ්‍ය මහා දක්ෂිණ ඉන්දියාවේ සාංචි විහාර, ගුත්තුපල්ලි විහාර ආශ්‍රිතව පිළිඹිඹු වෙන සම්ප්‍රදායක් විදිහට තමයි විද්වතුන් පෙන්වලා දෙන්නේ. හේතුව තමයි අශෝක අධිරාජ්‍යය විසින් ශ්‍රී ලංකාවේ බුද්ධ ආගම ස්ථාපිත කිරීමට මත්තෙන් ඉන්දියාවේ මේ සම්ප්‍රදාය විහාර නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මේක අපි සලකන්නේ මේ මහා විහාර සම්ප්‍රදාය ඉන්දියානු උපමහද්වීපයේ ඒකාබද්ධ සංස්කෘතික ප්‍රතිඵලයක් එක් අවස්ථාවක් විදිහට තමයි මේ විහාර සම්ප්‍රදාය බිහි වෙන්නේ. මේ ඔබ දකින්නේ අනුරාධපුරයේ නුවරවැව සිට අපිට මහා විහාර කීපයක ස්තූප දිස්සෙන විදිය. මෙතනට අපිට පේනවා රුවන්වැලි සායසා ජේතවන මහා විහාරය. මේ ඡායාරූපේ දකින්න ළඟ දර්ශන දෙක. ඒ
එතකොට මේ මහා විහාර සැලැස්ම පිළිබඳ අපි සාකච්ඡා කරනකොට මොකද්ද මේකේ වාස්තු විද්‍යාත්මක සැලැස්ම කියන එක පිළිබඳ අපිට පැහැදිලි කරන්න ඕනේ. එතකොට මේ මහා විහාර සැලැස්මේදී ප්‍රධානම කේන්ද්‍රය බවට පත් වෙලා තියෙන්නේ ස්තූපය. මේ ස්තූපය මුල් කරගෙන තමයි මහා විහාර සැලැස්මක් බිහි වෙලා තියෙන්නේ. එතකොට මහා විහාරයක් කියන වචනේම තේරුම තමයි විශාල විහාරයක් කියන අදහස. දැන් මහා විහාරය ගත්තාම අක්කර 200කට විතර භූමියක් පුරා පැතිරෙන විහාරයක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. අභයගිරිය ගත්තාම අක්කර 500ක භූමියක. ඒතවනේ ගත්තාම අක්කර 200ක. නිරසවැටි ගත්තාම අක්කර 100ක විතර. දක්ෂිණ විහාරයත් අක්කර 100කට වඩා වැඩි ප්‍රමාණයකට. ඒකට මේ භූමි ප්‍රමාණයනොත් මේ විහාරවල සැලසුම් ඉතා පුළුල් වෙනවා. ඒ නිසා මහා විහාර කියන වචනේම ඒ විහාරයේ විශාල විහාරයක් කියන අදහස ගැඹෙලා තියෙනවා. එතකොට මේ මහා විහාර සැලැස්මේ කේන්ද්‍රය වෙන්නේ ස්තූපය. ස්තූපය කේන්ද්‍රගත කරමින් ඊටමත් විධිමත් ජ්‍යාමිතික සැලසුම් වලට මේ ස්තූපය වටා ගොඩ නැගිලි ස්ථානගත වෙලා තියෙනවා. මේක අපි ගත්තොත් කේන්ද්‍රය විදිහට තියෙන ස්තූපය. ඊට පස්සේ අපිට පේනවා ස්තූපය ආසන්නයේ තියෙන භූමිය ගොඩ නැගිලි නැහැ. අපි ඒකට කියනවා විවෘත භූමිය කියලා. විවෘත භූමියේ කිසිදු ගොඩ නැගිල්ලක් ඉදු වෙලා නැහැ. ඊට පස්සේ විවෘත භූමියෙන් පස්සේ අපි දකිනවා ඉදිවෙන අංගනය. ඒ අංගනයේ ස්ථාපිත වෙන්නේ විශේෂයෙන්ම ආගමික වශයෙන් වැදගත් ගොඩනැගිලි. බෝධිඝරය, පොයගේ, ධර්මශාලාව, ධර්ම සංගණී ගෘහය මෙන්න මේ වගේ අංග තමයි ස්ථාපිත වෙලා තියෙන්නේ. ඒකට මේ අංගණින් පිටවටේ අපි දකින්නේ නේවාසික අංගණයේ විදියට නේවාසිකව වැඩ වාසය කරන්න අවශ්‍ය ගොඩනැගිලි තියෙනවා. එතනදී භික්ෂුන් වහන්සේලාගේ නේවාසික කුටි තියෙනවා. ඒකම දානශාලාව, ජනතාගර, කැඳගිලි වැසිකිලි පද්ධති, ලිම්පොකුණු මෙන්න මේවා ස්ථාපිත වෙන්නේ මේ තුන්වෙනි අංගණේ. නිසා මහා විහාරයක මේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක්. කේන්ද්‍රය, විවෘත භූමිය, පූජනීය අංගණය සහ නේවාසික අංගණය කියලා කොටස් වලට බෙදලා ඉතා පැහැදිලිව හඳුනාගත හැකි සැලැස්මකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට මේක අපි සියලුම මහා විහාරවල මේ සැලැස්ම හඳුනා ගන්නවා. ඒකම මේ තියෙන භූමි ප්‍රමාණය අනුව මේ සැලැස්මේ වෙනස්තාවයන් වෙනස් වෙන්න අපිට පුළුවන් වෙනවා. මේ තියෙන්නේ අභයගිරි විහාරයේ සැලැස්ම ඔබට පැහැදිලි වෙනවා. කලින් දැක්ක ජේතවන විහාරයේ සැලැස්ම ඊට වඩා තරමක් විශාල වෙනවා අභයගිරි සැලැස්ම. ඒකට ඒකේ භූමියත් එක්ක මේ විහාරයේ ගොඩනැගිලි ස්ථානගත කරලා තියෙන ආකාරය ජේතවනයට වඩා වෙනස් වෙනවා. අභයගිරි විහාරය ගත්තාම අභයගිරි මහා විහාරය මූල හතරකින් සමන්විත වෙලා තියෙනවා. ඒ තමයි උත්තර මූල, වාදු මූල, මහානිත් ප්‍රාසාද මූල සහ කපාර මූල තියෙනවා. එතකොට මේ මූල විදියට සැලකලා තියෙන්නේ විශේෂයෙන්ම පැරණි කාලේ මේ විහාරය විශ්වවිද්‍යාලයක් විදියට ක්‍රියාත්මක වීම මත මේ සෙල්ලිපි සහ මූලාශ්‍රවල සඳහන් තොරතුරු එක්ක විද්වතුන් පෙන්වලා දීලා තියෙනවා මේ පීඨ එහෙම නැත්නම් මේ මූලවල විවිධ ධර්ම කරුණු, විවිධ ශාස්ත්‍රීය කරුණු, විවිධ කර්මාන්ත පිළිබඳ ප්‍රගුණ කර බවට සාධක හමු වන බව. එතකොට අපිට මූලාශ්‍ර කියවනකොට පැහැදිලි වෙනවා අනුරාධපුරේ මෙවැනි මූල 6ක් තිබිලා තියෙනවා කියලා. ඒ මූල 6න් 4ක්ම තිබිලා තියෙන්නේ, එහෙම නැත්නම් පීඨ තිබිලා තියෙන්නේ 4ක්ම අබේගිරි. ඊටු දෙක තමයි සැලකෙන්නේ දක්ෂිණ මූල සහ සරෝගා මූල. දක්ෂිණ මූල විදියට දැනට විශ්වාස කරන්න විද්වතුන් දක්ෂිණ විහාරයේ දක්ෂිණ මූලය වෙන්න පුළුවන් කියලා. සරෝගා මූලය ජේතවන විහාරය වෙන්න පුළුවන් කියලා. මොකද මේ විහාරස්ථාන තුනම මහායාන ආගම අදාපු විහාරස්ථාන. ඒකට මහායාන ආගමත් එක්ක මේ විහාර ඇතුලේ විවිධ කටයුතු සිදු වෙනවා තේරවාදී සම්ප්‍රදායට වඩා. මහා විහාරයට වඩා මේක. ඒ නිසා මේ මහා විහාර අනුපුරේ සුවිශේෂ වෙනවා විශ්වවිද්‍යාල විදියට මේවා ක්‍රියාත්මක වීම හඳුනා ගැනීමට අවකාශ ලැබෙන නිසා. මහා විහාර සැලැස්මක් අපි අධ්‍යයනය කරනකොට අපිට වැදගත් වෙන ග්‍රන්ථයක් තමයි මංජුශ්‍රී භාෂිත වාස්තුවිද්‍යා ශාස්ත්‍රය. මංජුශ්‍රී භාෂිත වාස්තුවිද්‍යා ශාස්ත්‍රයේ අපිට මහා විහාරයක අඩංගු යුතු අංග පෙන්වලා දීලා තියෙනවා. විශේෂයෙන් මහා විහාර සැලසුම් 24ක් පමණ සැලසුම් මාර්ග 24ක් පමණ මේ මංජුශ්‍රී භාෂිත වාස්තුවිද්‍යා ශාස්ත්‍රයේ විස්තර වෙනවා. ඒ අතරින් සිංහාරාම, හස්තිආරාම, ගෝකුලාරාම මේ ආකාරයේ ආරාම සැලසුම් මහා විහාරයකට අයිති කියලා මංජුශ්‍රී භාෂිත වාස්තුවිද්‍යා ශාස්ත්‍රයේ විස්තර වෙනවා. මංජුශ්‍රී වාස්තුවිද්‍යා ශාස්ත්‍රය ආරම්භය පිළිබඳ සහ ඒක
රචනා කරේ කොයි කාලෙද කියලා විවිධ මතවාද තියෙනවා. නමුත් මේක අනුරාධපුර අවසාන භාගයේ රචනා වෙලා ක්‍රියාත්මක වෙච්ච ග්‍රන්ථයක්. පස්සේ කාලේ ගම්පොළ යුගයේදී තමයි පුස්කොළ ලේඛනයකට ලේඛනගත වීම සිදු වූ බවට විද්වතුන් පිළිගන්නේ. කොහොම වුණත් මේ මංජුශ්‍රී භාෂිත වාස්තුවිද්‍යා ශාස්ත්‍රයේ මහවිහාර සැලැස්ම මුළු භූමියම කොටස් 9කට බෙදලා හදලා තියෙනවා. එතකොට අපි හිතමු අක්කර 200ක භූමියක ඒක බෙදනවා මෙන්න මේ ආකාරයේ කෝෂ්ඨ 9කට. වායු, සෝම, ඉන්ද්‍ර, වරුණ, බ්‍රහ්ම, ආදිත්‍ය, නිරුත, යම, අග්නි. මේ එක කෝෂ්ඨයක එහෙම නැත්නම් මේක කොටුවකට අයිති වෙන්නේ ගොඩනැගිලි වල විශේෂතාවයන් තියෙනවා. ඒ විශේෂතාවයන් අනික් කෝෂ්ඨයේ ගොඩනැගිලි වලට අයිති වෙන්නේ නැහැ. ඒ අනුව තමයි මේ කෝෂ්ඨ ක්‍රමයකට මහවිහාර සැලැස්ම නිර්මාණය කර බවට මංජුශ්‍රී භාෂිත ශාස්ත්‍රය සැලකෙන්නේ. එතකොට වාස්තු ශාස්ත්‍රයේ විස්තර කරන ආකාරයට වායු කියන කෝෂ්ඨයේ ප්‍රධානම ගොඩනැගිල්ල විදිහට නානගය හඳුනා ගන්නවා. සෝම කියන එකේ විශේෂයෙන්ම පැති දොරටුව ප්‍රධාන ගොඩනැගිල්ල විදිහට. වරුණ කියන එකේ දැනට එහෙම හඳුනාගෙන නැහැ. බ්‍රහ්ම කියන එක තමයි මධ්‍යම තියෙන කෝෂ්ඨය. ඒක සභා ගොඩනැගිල්ල. එහෙම නැත්නම් සන්නිපාත ශාලාව කියන ගොඩනැගිල්ල ස්ථානගත වෙලා තියෙනවා. ප්‍රධාන ගොඩනැගිල්ල විදිහට ආදිත්‍ය කියන කෝෂ්ඨයේ ප්‍රධාන දොරටුව, ඉන්ද්‍ර නිරිත කෝෂ්ඨ දෙකේම දැනට එහෙම ප්‍රධාන ගොඩනැගිල්ලක් හඳුනාගත හැකියාව ලැබිලා නැහැ. මහවිහාර සැලැස්ම තුළ යම කෝෂ්ඨයේ ප්‍රධාන වෙන්නේ ලිඳ, අග්නි කෝෂ්ඨයේ කුස්සිය. මේ ආකාරයට තමයි මේ වාස්තු විද්‍යා ශාස්ත්‍රයේ මේ කෝෂ්ඨ තුළ ස්ථානගත වෙන ප්‍රධාන ගොඩනැගිලි පිළිබඳව විස්තර තියෙන්නේ. මේ ඔබ දකින්නේ ගුවනින් මහවිහාර දර්ශනය වන ආකාරයේ ජේතවන විහාරයත් ඒකම මහා විහාරයත් මහා විහාරයක් අපි ගත්තාම මහා විහාරයේ ප්‍රධාන වශයෙන්ම ස්ථාපිත වෙලා තියෙන වාස්තු විද්‍යා නිර්මාණ කොටස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. ඒකෙදි අපිට ආගමික වශයෙන් වැදගත් වාස්තු විද්‍යාත්මක නිර්මාණ සහ ආගමික වශයෙන් වැදගත් නොවන නේවාසික වශයෙන් වැදගත් වන වාස්තු විද්‍යා නිර්මාණ විදිහට බෙදන්න පුළුවන්. එතකොට මේ මහා විහාරයක අන්තර්ගත වෙලා තියෙන ආගමික වශයෙන් වැදගත් එහෙම නැත්නම් පූජනීය කටයුතු සඳහා පාවිච්චි කරන වාස්තු විද්‍යා නිර්මාණ අතර අපිට පැහැදිලි වෙනවා ප්‍රධානම එකක් තමයි ස්තූපය. එතකොට මේ ස්තූපය ගත්තාම මහා විහාරවල දක්නට ලැබෙන මේ ස්තූපය ආරම්භයේදී අපි මේ දකින ආකාරයේ ගොඩනැගිල්ලක් විදිහට නෙමෙයි තිබුණේ. ලංකාවේ ස්තූපය පොත එන්නත් පරණවිතාන මහත්මයා විසින් රචනා කරලා තියෙනවා. ඒකේ විස්තර වෙන ආකාරයට තාමත්ම පැහැදිලි වෙනවා මේ ස්තූපයේ ආරම්භයේදී මේ ආකාරයේ සර්ව සම්පූර්ණ නිර්මාණයක් විදිහට තිබිලා නැහැ. ඒක ඉන්දියාවෙත් ඒ වගේ. නමුත් ලංකාවට ආපු ස්තූපය කාලයක් යනකොට මේ මහ විහාර ආස්තෙන් සංවර්ධනයටපත් වෙනවා විවිධ රජදරුවන්ගේ මැදිහත් වීම මත. ආරම්භයේදී පේසාවලල්ලකු ගර්භයක් කොට හතරස් කොටුව වෙනුවට ගරාදි වැටක් ඊට පස්සේ කොත් කැරැල්ල සහ දේවතා කොටුවක් නොමැතිව ඒ වෙනුවට ආරම්භයේදී යූපයක් ඊටත් පස්සේ කාලෙදී යූප ගලක් ඊට පස්සේ චත්‍රාවලිය මේ යූප ගල සහ චත්‍රාවලිය මේ වගේ එකතු වීම අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. නමුත් පස්සේ කාලෙදී මේ හතරස් කොටුව වටා තිබිච්ච ගරාදි වැට ඉවත් වෙලා ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම ගරු ඝනයක් දේවදා කොටුවක් සහ කොත් කැරල්ලක් එකතු වෙලා ඉහළම කොටක් නිර්මාණය වීම දක්වා මේ ස්තූපේ සංවර්ධනය වීම දැක ගැනීමට මේ ඔබ දකින්නේ රජගල විහාරයේ නිර්මාණය කරලා තියෙන පැරණිතම ස්තූපයක් ස්තූපූර්ව යුගයේදී මේ ස්තූපය ආසන්නයේ තමයි අපිට දැක ගන්න හම්බෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩි රහතන් වහන්සේ නමකගේ නම සඳහන් සෙල්ලිපියක් ස්ථානගත වෙලා තියෙනවා. මේක තැන්පත් කරලා තියෙන්නේ ඒ උන්වහන්සේගේ ධාතුන් වහන්සේ විය හැකි බවට විද්වතුන් උපකල්පනය කරනවා. ඔබට පැහැදිලි වෙනවා ඇති ආරම්භක ස්තූපයක් කොයි විදිහටද නිර්මාණය කරේ කියන කාරණය. මේ තියෙන්නේ ස්තූපයක තිබිච්ච චත්‍රයක්, චත්‍ර දණ්ඩ සහ චත්‍රයක්. එතකොට මේ චත්‍රය අර හතරස් කොටුව මැද තිබිච්ච එකක්. නමුත් පස්සේ කාලෙදී මේ චත්‍රය ඉවත් වෙනවා. එතකොට අපි මහා විහාර සියල්ලගේම දකින ස්තූප අති දැවැන්ත ස්තූප. උදාහරණයක් විදිහට ජේතගණය ගත්තොත් අඩි 400ක් පමණ උස ස්තූපයක්. අබේගිරිය ගත්තොත් අඩි 350ක උස ස්තූපයක්. වර්ණසය ගත්තොත් අඩි 300ක ස්තූපයක්. එතකොට මූලාශ්‍රවල මේ පිළිබඳ සඳහන් වෙනවා. අපි මහා වංශය ගත්තොත් මහා වංශය සඳහන් වෙනවා
රුවන්වැලි සෑය රියන් 120ක් උසින් යුක්තයි කියලා. එතකොට අභයගිරිය රියන් 140ක්. ඒකම අභයගිරිය රියන් 160ක්. එතකොට මේ අති දැවැන්ත ස්තූප ගත්තාම මේවා ඉතාමත්ම විශාල අක්කර වලින් ගත්තොත් මළුව ප්‍රදේශයට යට වෙලා තියෙනවා. අක්කර 10කට වැඩි භූමියක් මේ ස්තූප මළු සඳහාට යට වෙලා තියෙනවා. මෙවැනි දැවැන්ත නිර්මාණයක් සිදු කිරීමේදී මේ වාස්තු විද්‍යාඥයින් මේකේ සැලසුම් පිළිබඳ ඉතා හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා. අපිට පැහැදිලි වෙන ආකාරයට මේ ස්තූපේ ගර්භය තමයි වාස්තු විද්‍යා සැලැස්මේ ප්‍රධානම වෙන්නේ. ගර්භයේ හැඩය. ඒ ගර්භයේ හැඩය අනුව ස්තූප වර්ග නම් කරලා තියෙනවා. 1919 වර්ෂයේ හෙන්රි පාකර් විසින් සොයාගත්ත ලේඛනයක් අනුව ස්තූප ආකෘති 6ක් පිළිබඳ විස්තර සටහන් කරලා තියෙනවා. මේ අතර බුබුලාකාර, දහණ්‍යාකාර, ආමලාකාර, පద్මාකාර, අණ්ඩාකාර මේ වගේ විවිධ හැඩවලින් යන ස්තූප ආකෘති ගණනාවක් පාකර් විසින් හොයාගෙන තියෙනවා. ඒකට මේ හෙන්රි පාකර් පෙන්වලා දෙන්න තියෙන ආකාරයට මේ ස්තූප ආකෘති වෙනස් වෙලා තියෙන්නේ ඒ යුගවල හිටපු වාස්තු විද්‍යාඥයින්ගේ සැලසුම් මත. මේ ජේතවන ස්තූපය සමීප දර්ශනයක් ඔබ දකින්නේ. ලෝකයේ තියෙන විශාලතම ගඩොළු ස්මාරකයේ විදිහට සැලකෙන නිර්මාණය. පුරාණ කාලයේ අඩි 400ක් උසින් යුක්ත බවට තමයි සැලකෙන්නේ. රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණයෙන් පස්සේ තමයි අපිට මේ විදිහට දැකගත හැකි වෙන්නේ. අභයගිරිය ප්‍රතිසංස්කරණයට කලින් අඩි 350ක් උසින් යුක්ත ස්තූපය. තරණ ස්තූප අතර කොට් කැරැල්ල ඉතුරු වෙලා තියෙන තරණතම ස්තූපයේ විදිහට අපිට අභයගිරිය පෙන්වලා දෙන්න පුළුවන්. අභයගිරිය ප්‍රතිසංස්කරණය කරගෙන යන අවස්ථා. ප්‍රතිසංස්කරණයෙන් පස්සේ අභයගිරිය ස්වරූපේ රාත්‍රී කාලයේ දර්ශනය. මේ අභයගිරි ස්තූපය අපිට හම්බ වෙනවා ආරම්භයේදී මේ කොත් කැරල්ලක් තිබුච්ච බවට සාධක නැහැ. රුවන්වැලි සෑයෙත් එහෙමයි. අභයගිරි ස්තූපේ හම්බ වෙනවා මේ විශාල යූපගල. මේ යූපගල හතරස් කොටුව වෙනුවට තිබිච්ච ගරාදි වැටේ වට වෙලා තියෙන නිර්මාණයක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. මේක මැද කොත් කැරල්ල වෙනුවට මේ යූපගල තමයි තිබිලා තියෙන්නේ. විශාල යූපගලක් අඩි සෑහෙන ප්‍රමාණයක් විශාලයි. මේ යූපගල වටා හතරස් කොටුව ගලින් නිර්මාණය කරලා නැති කියලා විශ්වාස කරනවා. මේක අද වර්තමානයේ අපිට ස්තූපශාල පතර මළුවේ සංරක්ෂණ දැකගත හැකියි. රුවන්වැලි සෑය නාරන්විත සමන සාරහම්දුරුවන්ගේ මැදිහත් වීමෙන් ප්‍රතිසංස්කරණයට කලින් මේ ස්ථානය සුද්ධ පවිත්‍ර කරන අවස්ථාවේදී ආරම්භයේදී රුවන්වැලි සෑය දිස්ස නිත්සරටි ඒකම අපි මේ ආකාරයෙන් මහා විහාර ඇතුලේ මේ ස්තූපය ප්‍රධාන ස්තූපය කේන්ද්‍රය තුල දැකගත හැකි වෙනවා ආකාරයටම පස්සේ කාලේ වෙනකොට අපි හඳුනා ගන්නවා ස්තූප සම්ප්‍රදාය තවත් ගොඩනැගිලි කීපයක් බිහි වෙනවා. උදාහරණයක් විදිහට අභයගිරි විහාරයේ තියෙන පැගෝඩා ආකෘතිය ගොඩනැගිලි කීපයක්ම තියෙනවා. මේවත් ස්තූප විදිහට තමයි විශේෂයෙන් ඔය සියම කාම්බෝජය වගේ රටවල් වල සැලකුවේ. ඒ ආකෘතිය නිර්මාණත් අභයගිරි විහාරයේ අභ්‍යන්තරේ ස්තූප විදිහට අපිට මේ මහා විහාරය ඇතුලේ හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊගොවට වැදගත් කාරණයක් තමයි පූජනීය ගොඩනැගිලි අතර අපි හඳුනා ගන්න පොහොයගේ කියන ගොඩනැගිල්ල. පොහොයගෙන් මූලික වශයෙන්ම සිදු කරේ භික්ෂුන් වහන්සේලාගේ පොහොය කර්ම සිදු කිරීම. එතකොට මේ පොහොය කර්ම සිදු කිරීම සඳහා සකස් කරපු මේ ගොඩනැගිල්ල තාමත්ම වැදගත් ගොඩනැගිල්ලක් වුණා. සියලුම මහා විහාරවල දකින්න හම්බෙන මේ පොහොය ගෙවල් අපිට දකින්න හම්බෙන්නේ මහල් ගොඩනැගිලි ලෙස. උදාහරණයක් විදිහට අපි ගත්තොත් රුවන්වැලි සෑය මහල් 7කින් පමණ සමන්විත වෙච්ච ගොඩනැගිල්ලක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. මූලාශ්‍රවල සඳහන් වෙනවා එහි ලෝහ උළු සෙවිලි කර තිබූ බවට සාධක. එතකොට අපිට අභයගිරිය දකින්න හම්බෙන රත්නප්‍රාසාදයේ ඒ ගල් කණු සහ ගල් කණු ඉහළ අපිට දකින්න හම්බෙන කැපුම් සලකුණුත් එක්ක බාල්ක යොදලා මහල් තිබිච්ච බවට ඉතාමත්ම පැහැදිලි වෙනවා. ඒකම ජේතවනයේ දකින්න හම්බෙන සෙල්ලිපි වල සඳහන් වන දියසෙන් මහ පොහොයගේ මේකේ ගල් කණු අභයගිරියේ රත්නප්‍රාසාදයේ වගේ විශාල ගල් කණු අනිවාර්යයෙන්ම මහල් ගොඩනැගිල්ලක් තිබිච්ච බවට සාධක තියෙනවා. එකම මේ
උඩුමහලට නැගීමට තරප්පු පෙළ තබලා තියෙන ස්ථානයක් මෙතන හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම අනිත් විහාරවලත් මහ විහාර දෙකෙත් මේ පොහොය ගෙවල් මේ ආකාරයෙන් මහල් ගොඩ නැගිලි විදියට සිටි කියලා අපි විශ්වාස කරනවා. ජේතවනයේත් අපිට හම්බෙලා තියෙනවා කැනින්මුලදී මේ ගොඩ නැගිලි සෙවිලි කරපු උළු තඹ වලින් නිර්මාණය කර ලැබෙනවා. මේ තියෙන රත්න ප්‍රාසාදය කියන උපෝසථගරේ අභයගිරි විහාරේ ඒ ශිලා කණු වල මේ සම්පූර්ණ පොයේගේ දර්ශනය. ඊගවට අපිට තවත් වැදගත් නිර්මාණයක් තමයි බෝධිය. එතකොට මේ බෝධිය මහ විහාරයක පූජනීය අංග අතර කැපී පෙනෙන දෙයක් වුණා. බුදුරජාණන් වහන්සේ සිහි කිරීම සඳහා තමයි විශේෂයෙන්ම මේ බෝධිකරය සංකේතානුසාරයෙන් දැක්වුවේ. එතකොට දැනට අපිට පැරණිම බෝධිකරය හම්බෙන්නේ මහ විහාරයේ දැස්මා බෝධිය ආශ්‍රය කරගෙන. ඒකේ පැරණි ගල්වලට කැණීම් වලින් තහවුරු කරලා තියෙනවා. දැන් අද වෙනකොට අපිට මේ මහ විහාරයක් ආශ්‍රයෙන් බෝධිකරේ විකාශනය හඳුනා ගන්න හම්බෙන්නේ අබේගිරියෙන්. අබේගිරියේ බෝධිකරේ විශේෂත්වය තමයි බෝධිය රෝපණය කරලා තියෙන මැද කොටසේ වටා බුදු පිළිමය වෙනුවට ආරම්භයේදී සිරිපතුළු ආසනයක් වන්දනාමාන කිරීම සඳහා සැලසුම් බවට සාධක තියෙනවා. ඊට පස්සේ කාලෙදී බුදු පිළිමෙත් මේකට එකතු වෙලා තියෙනවා. අබේගිරියේ බෝධිගර කීපයක්ම තියෙනවා. දෙවෙනි සමාදේව වශයෙන් හඳුන්වන තැන, සමාධි පිළිමය තියෙන තැන මේ සියලුම තැන්වල තියෙන්නේ බෝධිගර. මේ බෝධිගරය විකාශනය වීම සම්බන්ධ අපිට සාධක හම්බෙන්නේ රත්නප්‍රාසාදය ආශ්‍රයෙන් මෙන්න මේ ඡායාරූපේ දක්වලා ලැබෙන අබේගිරියේ බෝධිගර. මේ එම බෝධිගරේ ඔබට පැහැදිලි වෙනවා මේ දර්ශනය දකිනකොට මේ පාදම් කණු දකින්න හම්බෙනවා. මේ පාදම් කණු වලින් අපිට අර්ථ ගන්නවන්නේ මේ කණු වල දැව කණු හිටවල බෝධිය මැද රෝපණය කරලා තිනවා. ඒ වටා ගෘහයක් සකස් කරලා තිනවා. ඒ නිසා තමයි බෝධිඝර කියලා මේකට හඳුන්වන්නේ. ඒ ගෘහය මෙන්න මේ පාදම් කණු වල දැව වලින් සකස් කරන ලද ලී කණු හිටවල පියස්සක් නිර්මාණය කරලා සකස් කිරීමක් තමයි හඳුනා ගන්න හැකි වෙන්නේ. ඒක තුල පැතිමතුන්ට මල් පහන් පූජා කරලා වන්දනාමාන කිරීමට සලස්වලා තියෙනවා. නමුත් බෝධිය රෝපණය කරලා තැන වහලක් නිර්මාණය වෙලා නැහැ. එතන විවුර්ත ස්ථානයක් විදිහට බෝධියට පහළට උඩින් යන්න තියෙන්නේ. බෝධිය වටා තමයි මේ ගෘහය එහෙම නැත්නම් ඝරය නිර්මාණය වෙලා තියෙන්නේ. පස්සේ කාලෙදී අබේගිරියේ බෝධිඝරය මේ ආකාරයෙන් සංවර්ධනය වීම අපි හඳුනා ගන්නවා. හඳුනා ගැනීමෙන් පස්සේ මේ බෝධිඝරයේ දියුණු අවස්ථාවන් අපිට ඊට පස්සේ දැක ගන්න හැකියාව ලැබෙනවා. මේ ඡායාරූපයේ තියෙන ජේතවන විහාරයේ බෝධිඝරයේ ගල් ගරාන්දි වැට. මේ ගල් ගරාන්දි වැටෙන් ඇතුලේ තමයි බෝධිඝරය නිර්මාණය කරලා තිබුණේ. ඒකට මේක අපි සලකන්නේ අනුරාධපුර යුගයේ දියුණුම අවස්ථාවකදී මේ බෝධිඝරය මේ ගල් වැට නිර්මාණය කරන්න ඇති හැකියාව තියෙනවා කියලා. හතර පැත්තෙන්ම බෝධියට ප්‍රවේශ වන ආකාරයෙන් දොරටු හතරක් සහිත තාමත්ම විධිමත් ආකාරයට නිර්මාණය කරලා තියෙන ගල් කරාදි වැටක් විදියට මේ ස්ථානය හඳුන්වන්න පුළුවන්. මේ තියෙන ජේතවන විහාරයේ බෝධිඝරයේ බෝධිය රෝපණය කරලා තිබිච්ච ස්ථානය ඔබට පැහැදිලි වෙනවා. මේ කොටුව මැද තමයි බෝධිය රෝපණය කරලා තියෙන්නේ. ඒකට බෝධියට එකතු වෙන වතුර පවා අතිරික්ත ජලය පවා එළියට යන කාණු සකස් කරලා මේක නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ ගල් කරන්දි වැටේ ළඟ දර්ශනය. මේ තියෙන්නේ ප්‍රසිද්ධ බෝධිඝරය අබේගිරි විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව. මේ බුද්ධ ප්‍රතිමාවට පිටුපසෙන් අපි දකිනවා බෝධිය රෝපණය කරලා තිබිච්ච බෝකොටුව. ඒ වටා සමාධි පිළිම හතරක් තිබිච්ච බවට උපකල්පනය කර හැකි සාධක තියෙනවා. නමුත් අද අපිට දැක ගන්න හැකියාව ලැබෙන්නේ මේ එක සමාධි බුද්ධ ප්‍රතිමාවක් පමණයි. බෝධිඝර විකාශනයේ අපි ගත්තාම මහා විහාර ඇසුරෙන් මේ වගේ බෝධිඝර ආරම්භ වෙලා මේ ලංකාව පුරාම මේ බෝධිඝර දියුණු වෙනවා. ඒකේ දියුණුම බෝධිඝරය වර්ධනයම වෙච්ච බෝධිඝරය අපිට හඳුනා ගන්න හම්බෙන්නේ නිල්ලග්ගම. මේ තියෙන නිල්ලග්ගම බෝධිඝරයේ දර්ශනය ඉතාමත්ම ඉහළ වාස්තු විද්‍යාත්මක සැලසුමක් සහිතව සහ විධිමත් සහ අලංකාරතම බෝධිඝරයක් විදිහට නිල්ලග්ගම බෝධිඝරය නිර්මාණය කරලා තියෙනවා. මේ ඔබ දකින්නේ ආචාර්ය රෝලන් සිල්වා විසින් ලංකාවේ බෝධිඝර ආශ්‍රයෙන් කරපු අධ්‍යයනවලදී විවිධ බෝධිඝර වර්ග කොයි ආකාරයෙන්ද සැලසුමට නගලා තියෙන කියන කාරණය ඔබට පැහැදිලි වෙනවා මේ
සැලසුමේ බෝධිය උඩට රෝපණය වෙනවා. නමුත් ගෘහය ඒ වටා නිර්මාණය වෙලා තියෙනවා. මේ තවත් එවැනි බෝධිඝරයක්. බෝධිඝර ආකෘති කිහිපයක්. පංකුලිය, පුලියංකුලමේ, බෙලිගම, රාජාංගනේ, ඉසුරුමුණිය, විජයාරාමේ ආදී ස්ථානවල තියෙන බෝධිඝර ආකෘති කිහිපයක් මේ සැලසුමට නගලා තියෙනවා. ඊළඟට අපිට වැදගත් වෙනවා විශේෂයෙන්ම පූජනීය ගොඩනැගිලි අතර පටිමාගර. මහ විහාර ආශ්‍රයෙන් මේ පටිමාගර ආරම්භ වීමේදී අපිට හඳුනාගත හැකි පටිමාගර ගන්ධකුටි සම්ප්‍රදායට අයිති පටිමාගර විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේ ගන්ධකුටි පටිමාගරය මණ්ඩපය සහ අන්තරාලය කියන කොටස් දෙකකින් පමණයි යුක්ත වෙන්නේ. සැලසුමක් විදිහට අපි ගත්තාම. නමුත් අපිට මේ ගන්ධකුටි පටිමාගරයට අමතරව පසුකාලීනව අපිට දැක ගන්න හම්බ වෙනවා කෙඩිගේ සම්ප්‍රදායේ පටිමාගරත් මහ විහාරය ඇසුරෙන් ජේතවන විහාරය තුල. අපිට අබේගිරි විහාරයේ පැරණිම ගන්ධකුටි සම්ප්‍රදාය විහාර විශේෂයෙන්ම උත්තර මූලය කියන ප්‍රදේශය දැක ගන්න හම්බ වෙනවා. ඊට අමතරව ජේතවනයේ අපිට දැක ගන්න හම්බ වෙනවා ගිනිකොණ දිග කෝණේ විශාල ගන්ධකුටි සම්ප්‍රදාය පටිමාගරයක් සහ තවත් කුඩා පටිමාගර දෙකක්. ඊට පස්සේ අපිට ජේතවන විහාරය දැක ගන්න හම්බ වෙනවා ගෙඩිගේ සම්ප්‍රදාය පටිමාගරයක්. මේක පොළොන්නරු රාජධානිය අවධියේදී ප්‍රතිසංස්කරණ අවස්ථාවක නිර්මාණය කර බවට තමයි හඳුනාගන්නේ. මේම පටිමාගරේ ජේතවනේ ගන්ධකුටි මේ ගෙඩිගේ සම්ප්‍රදායේ පටිමාගරේ ළඟට එම පටිමාගරයමයි. ඊළඟට පූජනීය වශයෙන් වැදගත් ගොඩනැගිල්ලක් විදිහට අපිට සැලකෙන සභාශාලාව. සභාශාලාව විශේෂයෙන්ම විවෘත ගොඩනැගිල්ලක්. මේකේ පාදම සහ කෙටි බිත්ති තියෙන්නේ ඉහළ බිත්ති බැඳීමක් සිදු වෙලා නැහැ. ගල් කණු ගොඩනැගිල්ල වටා තියෙනවා. වහල නිර්මාණය කරලා තියෙනවා. ඒකට සතරපළ වහලක් තමයි මේ ගොඩනැගිල්ල තිබුණ බවට අපිට කල්පනා කරන්න පුළුවන් වෙන්නේ. මැද තියෙනවා කතිකයාට ආමන්ත්‍රණය කිරීමට සකස් කරලා තියෙන කුඩා පීඨිකාවක්. මේ පීඨිකාවේ ඉඳන් සභාශාලාවට රැස් කරන භික්ෂුන් වහන්සේලා හෝ එහෙම නැත්නම් ගිහි පිරිස භික්ෂුන් වහන්සේ නමක් විසින් ආමන්ත්‍රණය කිරීම සඳහා මේ ගොඩනැගිල්ල පාවිච්චි කරලා තියෙනවා. ඒක මහ විහාරයක මැදම තමයි නැත්නම් බ්‍රහ්මපාදයේ තමයි මේ සභාශාලාව පිහිටලා තියෙන්නේ. ඊගාවට අපිට තවත් වැදගත් ගොඩනැගිල්ලක් තමයි ධර්මශාලාව. භික්ෂුන් වහන්සේලාටම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගිහියන්ට වෙන්න පුළුවන් ධර්මයේ දේශනා කරපු තැන. ජේතවනයේ සහ අබේගිරිය කියන විහාරස්ථාන දෙකේම මේ ධර්මශාලාව දෙක ගන්න හම්බ වෙනවා. ඒ ධර්මශාලාවත් විවෘත මණ්ඩපයක් කෙටි බිත්ති වලින් නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ මැද තියෙන පීඨිකාවේ ධර්ම කතිකයා හිඳගෙන ඒ ධර්ම දේශනා කිරීම තමයි මූලික වශයෙන් සිදු කරලා තියෙන්නේ. ගොඩනැගිල්ලේ සතර දිශාවෙන්ම ප්‍රවේශ වෙන ආකාරයට දොරටු අපිට දැක ගන්න හම්බ වෙනවා. ඊටාත්ම අලංකාර ගොඩනැගිල්ලක් විදිහට මේක අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ධර්මශාලාව ඒකම සමහර අවස්ථාවල මේ ධර්මශාලාවේ යම් ප්‍රදර්ශන කටයුතු සඳහා පාවිච්චි කර බවට උපකල්පනය කරන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් මූලාශ්‍රවල සඳහන් වන ආකාරයට වාර්ෂිකව අබේගිරියේ තිබිච්ච රන්බන පොතක් ජේතවනයේට වැඩම මේ ගොඩනැගිල්ලක ප්‍රදර්ශනය කර බවට සාධක මූලාශ්‍රවල තියෙනවා. එවැනි ගොඩනැගිල්ලට සුදුසුම ගොඩනැගිල්ලක් විදිහට ජේතවනයේ මේ ධර්මශාලාව හඳුන්වන්න අපිට හැකියාව. ඊගාවට තවත් පූජනීය ගොඩනැගිල්ලක් තමයි ධර්ම සංගණී ගෘහය. මෙතන මේ දැක ගන්න හම්බෙන වෘත්තාකාර ගොඩනැගිල්ල ධර්ම සංගණී ගෘහය විදිහට හඳුන්වන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙන්නේ පිරිත් සජ්ජායන කටයුතු සඳහා. අබේගිරියේ උත්තර මූලයේ මෙවැනි ගොඩනැගිලි හතරක් අපිට දැක ගන්න හම්බ වෙනවා ප්‍රධාන සංඝාවාසයේ වටා. ඒකම ජේතවනයේ අපිට බටහිර පස කොටසේ ප්‍රධාන සංඝාවාසයේ ආසන්නයේ මේ ධර්ම සංගණී ගෘහය දැක ගන්න හම්බ වෙනවා. ඊළඟට මම ඔබට විස්තර කරන්නේ මහ විහාර වාස්තු විද්‍යාවේ දැක ගන්න හම්බෙන ආගමික නොවන ගොඩනැගිලි පිළිබඳව. ආගමික නොවන ගොඩනැගිලි අතර ප්‍රධාන ගොඩනැගිලි විශේෂයක් තමයි භික්ෂුන් වහන්සේලාගේ ලැබුම් ගෙවල්. එතකොට අපිට මේ ලැබුම් ගෙවල් පිළිබඳ මුල්ම අධ්‍යයන හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ
HCP බෙල්ගේ කාලේ. HCP බෙල් තමයි මුලින්ම මේ ගොඩනැගිලි හඳුනාගෙන මේවා නම් කරන්නේ පංචායතන ගොඩනැගිලි කියලා. මේ වට ප්‍රාකාරය මැද ගොඩනැගිල්ලක් ඒ ගොඩනැගිල්ල වටා ගොඩනැගිලි 4ක් ස්ථානගත වීමේ සැලසුම නිසා මේ ගොඩනැගිලි ඒකකය පංචායතන විදියට බෙල් හඳුන්වලා තියෙනවා. ඊට පස්සේ මේ ගොඩනැගිලි පිළිබඳ අධ්‍යයනය කරපු මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහත්මයා සිංහලීස් මොනාස්ටික් ආකිටෙක්චර් කියන පොතේ ඔහුත් මේ බෙල් පාවිච්චි කරලා තියෙන වචනම පංචායතන කියන වචනම පාවිච්චි කරලා තියෙනවා මේ ගොඩනැගිල්ල අත දක්වන්න. ඊට පස්සේ මේ ගොඩනැගිලි අධ්‍යයනය කරලා තියෙන මහාචාර්ය SB හෙට්ටිආරච්චි මහත්මයා එතුමා මේ ගොඩනැගිලි පංචායතන කියන නමින් හඳුන්වනවට වඩා මේකට උචිතයි කියලා කියන පංචකා වාස කියන වචනය. ඒ අනුව හෙට්ටිආරච්චි මහත්මයා මේ ගොඩනැගිලි හඳුන්වන්න පංචකා වාස කියන නම පාවිච්චි කරනවා. නමුත් බෙල් බණ්ඩාරනායක සහ හෙට්ටිආරච්චිගේ මේ මතවාදය ප්‍රතික්ෂේප කරන මහාචාර්ය කුලතුංග ප්‍රකාශ කරනවා මේකට සුදුසුම නම වන්නේ පංචායතන හෝ පංචකා වාස නෙවෙයි පිරිවෙන් කියන වචනයයි කියලා. ඒකට ඔහු උදාහරණ විදිහට දක්වනවා මහාවංශයේ කිසිදු තැනක රජවරු හෝ ඇමතිවරු හෝ බිසෝවරු පංචායතන හෝ පංචා වාසෙදි කළ බවට සාධක හම්බෙන්නේ නැහැ. ඒ හැම කෙනෙක්ම පිරිවෙන් ඉදි කළ බවටයි සාධක හම්බෙන්නේ කියලා පැහැදිලි කරනවා. ඒ අනුව මේ පංචායතන කියන ගොඩනැගිලි විශේෂයෙන්ම භික්ෂූන්ගේ නේවාසික කුටි විදියටත් සමහර අවස්ථාවක පටිමාගර විදියටත් සමහර අවස්ථාවක පුස්තකාල විදියටත් පාවිච්චි කරලා තියෙනවා. අපි අබේගිරියේ එවැනි හඳුනා ගන්නා ගොඩනැගිලි කීපයකම ප්‍රධාන කුටිය හෝ පරිවාර කුටියක් පිළිමයක් බවට පත් කරගත් අවස්ථා දෙක ගන්න හම්බෙනවා. ඒකම ආචාර්ය රෝලන් සිල්ලා පෙන්නලා දීලා තිනවා මේ සමහර කුටි පාවිච්චි කරලා තියෙනවා කියලා විශේෂයෙන් පුස්තකාල සඳහා. ඒ කියන්නේ පුස්තකාල පොත් එකතු කරන තැන් විදියට. ඒකම මේ කුටි එක ඉතා කුටි මේ ආරාම යක එහෙම නැත්නම් මේ ලැබුම් ගේක ගොඩනැගිලි 5කින් යුක්ත. ඉතා පහසුවෙන් භික්ෂුන් වහන්සේලා 24 නමකට ලැබුම් ගත හැකියි කියලා රෝලන් සිල්ලා පෙන්නලා දීලා තියෙනවා. ඒකම මේවා මහල් වලින් යුක්ත ගොඩනැගිලි ලෙස ඔහු වැඩි දුරටත් විස්තර කරනවා. ඒ බවට අපිට සාධක හම්බ වෙනවා මේ ගොඩනැගිලි අභ්‍යන්තරේ සමහර ගොඩනැගිලි වල අපිට තරපු පෙළ තැබූ බවට සාධක හඳුනාගත හැකි වෙනවා. මේ තියෙන්නේ එවැනි පංචා වාසයක් එහෙම නැත්නම් ලැබුම් ගයක් එක ප්‍රධාන ගොඩනැගිල්ල. ඒකට මේකේ තාමත්ම අලංකාර ගොඩනැගිල්ලක් විදිහට අපිට වෙන්න පුළුවන් අබේගිරි. මේ එවැනි තවත් ගොඩනැගිලි මේ අබේගිරි විහාරයේම දැක ගන්න හම් වෙන ප්‍රධාන භික්ෂුන් වහන්සේ වැඩ වාසය කළ බවට සැලකෙන උත්තර මූලයේ තියෙන පංචාවාසය මේ වටා තමයි ධර්ම සංගණී ගෘහ නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන ජේතවනේ දැක ගන්න හම්බෙන්න මයුර පිරිවෙන කියලා හඳුන්වන ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල දැනට තනි ගොඩනැගිල්ලක් විදියට මේක තියෙන්නේ. සමහර විට මේ ජනාවාසයේ මේ වටා තියෙන නිසා මේක ඉතුරු පරිවාර ගොඩනැගිලි විනාශ කරන්න ඇතයි කියලා අපි උපකල්පනය කරනවා. එහෙමත් නැත්නම් සමහර විට මේක තනි දෙයක් තියෙන්නේ නැති. ඊගවට අපිට නිවාසිකාංගනේ දැක ගන්න හම්බෙන තවත් වැදගත් ගොඩනැගිල්ලක් තමයි ජන්තාගරය. ජන්තාගරය කියලා කියන්නේ උණුපැන් නානගය. මේකේ ප්‍රධාන වශයෙන්ම උණුපැන් තමයි නාලා තියෙන්නේ. එතකොට මේ ගොඩනැගිල්ල ගෘහය සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද ගොඩනැගිල්ලක්. එක දොරටුවක් විතරයි තිබිලා තියෙන්නේ. මේක ඇතුලේ දිය උණු කිරීමට, ඒ උණුපැන් තැබීමට, ඒකම බෙහෙත් ඇඹරීමට අවශ්‍ය කරන සියලුම උපාංග මේ ජන්තාගර තුල දැක ගන්න හම්බෙනවා. ඒකට ජන්තාගර සම්බන්ධව සඳහන් වන චුල්ල වර්ග පාළියේ විස්තර වෙනවා ජන්තාගර වත් පිළිබඳ. ජන්තාගර වත් අනුගමනය කරලා තියෙන රෝගී භික්ෂුන්. විශේෂයෙන්ම මැටි වලින් සකස් කරගත් ඒ බෙහෙත් වර්ග ඇඟ ගල්වාගෙන උණුපැන් ස්ථානය කිරීම තමයි සිදු කරලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ල මේ මැද දැක ගන්න හැකි කුටියේ තමයි ස්ථානය කරලා තියෙන්නේ. ඒකෙන් පිට වෙන අපජලය එක විධිමත් කාණු පද්ධතියකින් එළියට ගිහිල්ලා තාමත්ම හොඳින් සකස් කරන ලද ගලින් හෝ ගඩලින් නිර්මාණය කරලා තියෙන වලකට තමයි මේ අපද්‍රව්‍ය අපජලය වැටීමට සකස්වලා තියෙන්නේ. ඒතර පුරාණයේ තම හොඳ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක් මේ ජන්තාගර ඇසුරෙන් පාවිච්චි කරලා තියෙනවා කියලා අපිට කියන්න. මේ තියෙන අබේගිරිය දැකගත හැකි ජන්තාගරය. ඒ ජන්තාගරයේ මැද නාන කොටුව එකම ඔබට පේනවා මේ උණුපැන් උණු කිරීමට නිර්මාණය කරලා තියෙන පැරණි උදුන් පෙළ පවා මේ ජන්තාගරයේ අපිට දැක. මේ අබේගිරි විහාරයේ තියෙන තවත් ජන්තාගරයක්
ඊළඟට අපිට වැදගත්ම නිර්මාණයක් තමයි නේවාසිකයින්ට වැදගත් වෙන භෝජනශාලාව. මේ අබේගිරියේ තියෙන භෝජනශාලාව සහ මහාවිහාරයේ තියෙන භෝජනශාලාවේ සැලසුම් තරමක් වෙනස්. ඒතර ජේතවනයේ සහ මහාවිහාරයේ තියෙන භෝජනශාලාවේ සැලැස්ම තරමක් සමානයි. මහාවංශයේ විස්තර කරන්නේ මේක චතුෂ්ශාලාව කියලා. චතුෂ්ශාලාව කියන ගොඩනැගිල්ල තුල නේවාසිකවත් භික්ෂුන්ලා ඉඳලා තියෙනවා. يعني භික්ෂුන් වහන්සේලා නේවාසිකව ඉන්න පාසුකමක් තිබිලා තියෙනවා. නමුත් අබේගිරියේ දැක ගන්න හම්බෙන භෝජනශාලාවේ එහෙම අවස්ථාවක් නැහැ. ඒක අපිට දැක ගන්න හම්බෙන ආහාර ගබඩා කරන්න තියෙන කුටි කුස්සිය සහ ඒ වගේ ගොඩනැගිල්ල කීපයක්. ඒකට මේ අබේගිරියේ දානශාලාව සුවිශේෂ වෙනවා. මේකේ මේ මැද තියෙන කොටසේ විවුර්ත මණ්ඩපයක් වේ තියෙන කොටසේ දැක ගන්න හම්බෙන පෑතැටියක්. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට දානේ ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන වේලාව බලා ගැනීමට මේ පෑතැටිය නිර්මාණය කරලා තියෙනවා. ලංකාවේ පැරණිම හෝරායක්ක පිළිබඳ තොරතුරු අපිට මේ අබේගිරි දානශාලාවෙන් දැක ගන්න හම්බෙනවා. ඒකම විශාල බත් ඔරුවක්. මේකට සෙල්ලිපිවල සඳහන්ලා තියෙන්නේ බත් නැව, බත්තනාවා කියන එක. ඒතකොට මේ බත් නැව තමයි මේක තමයි ආහාර එහෙම නැත්නම් විශේෂයෙන්ම බත් මේක ඇතුළට දාලා තිබුණේ මේ ඔරුව ඉතා හොඳින් කපරාරු කරලා ලස්සනට සුදු පිරියම් කරලා තිබිච්ච ඔරුවක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි වික්ෂුන් වහන්සේලා බත් අරගෙන දානේ වැළඳීමට පාවිච්චි කරලා තින්නේ. මැද තියෙනවා දානේ වළඳන්න අවශ්‍ය කරන ඉඩ පහසුකම්. ඒකම අතසෝදා ඒ අපද්‍රව්‍ය ගලාගෙන යනවා. කාණු පද්ධතිය ඒ සියල්ලම මේ දානශාලාවේ අපිට දැක ගන්න හම්බ වෙනවා අබේගිරියේ. මෙතෙන් අබේගිරි දානශාලාවේ බත් ඔරුවේ සහ කැඳ ඔරුවේ ළඟ දර්ශන. ඒකම අපිට තවත් වැදගත් නේවාසික අංගනේ දැක ගන්න හම්බ වෙන වාස් විද්‍යා නිර්මාණ තමයි ලින් සහ පොකුණු. දැන් මේ භික්ෂුන් වහන්සේලා නේවාසිකව ජීවත් වෙන අවස්ථාව වෙනකොට උන්ට අවශ්‍ය වෙනවා මේ ජල අවශ්‍යතා. ඒකෙදි මේ ජල අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාරයේ පොකුණු නිර්මාණය කිරීමත් අපිට දැක ගන්න හම්බ වෙනවා. දැන් අබේගිරි විහාරය අපි ගත්තාම පොකුණු 62ක් විතර දැක ගන්න හම්බ වෙනවා. ඇත් පොකුණ, කුට්ටම් පොකුණ ඇතුළු පොකුණු රාශියක්. ඒ වගේම ලින් ජේතවන විහාරයේත් ඒ වගේ, අබේගිරි මහා විහාරයේත් ඒ වගේ මේ වගේ ලින් පොකුණු රාශියක් අපිට මේ නිවර ගන්න හම්බ වෙනවා. මේ තියෙන්නේ අබේගිරි විහාරයේ දැක ගන්න හම්බ වෙන ජල අවශ්‍යතා සපුරාගත් ලිඳක්. මේ තියෙන්නේ ජේතවන විහාරයේ භික්ෂුන් වහන්සේලා ජල අවස්ථා සපුරාගත් අබේගිරි විහාරයේ පොකුණ ප්‍රධාන ජලය ගබඩා කර තිබූ පොකුණ විදියටයි සැලකෙන්නේ. මීටර 150ක් දිග, මීටර 45ක් පළල අති දැවැන්ත පොකුණක් විදියට තමයි මේ පොකුණ තිබුණේ. මේ පොකුණට වතුරේ මීදී පෙරුපහදු ක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. වතුර ඉතා හොඳින් පෙරලා තමයි මේකට වතුර අරගෙන තියෙන්නේ. එකම වතුර ලබා ගන්න වැව් වලට නල මාර්ගයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් පෙරමියන් කුලම සහ බුලන් කුලම කියන වැව් දෙකට නල මාර්ගයෙන් මේ පොකුණට වතුර ගෙනීම මාර්ග සම්බන්ධ කරලා තිබිලා තියෙනවා. මේ තියෙන කුට්ටම් පොකුණ ඒකෙත් පිරිපහදුවක් අපිට දැක ගන්න හම්බ වෙනවා. පිරිපහදුවෙන් පෙරිලා තමයි ජලය කුට්ටම් පොකුණ ඇතුළට ගමන් කරලා තියෙන්නේ. කුට්ටම් පොකුණ ජල පිරිපහදුව ඊළඟට සනිපාරක්ෂක කටයුතු පිළිබඳ ඉතා විධිමත් සැලැස්මක් මේ නේවාසිකාංගන තුල මහ විහාරයේ දැක ගන්න හම්බ වෙනවා කැසිකිලි සහ වැසිකිලි පද්ධති තුලින්. කැසිකිලි සහ වැසිකිලිය ඉතාමත්ම වැදගත් වෙනවා බහිස්රාවීය ද්‍රව්‍ය පිට කිරීම සඳහා සකස් කරපු. පැරණිම ආරාමවල අපිට දැක ගන්න හම්බ වෙන කැසිකිලි වල කැසිකිලි මුට්ටි පෙලක් මේ ගලට යටින් අපිට දැක ගන්න හැකියාව තියෙනවා. ඒවා අඟුරු, පැලි, ගඩොල් කෑලි වගේ දේවල් වලින් පුරවලා සිදුරු සහිතව නිර්මාණය කරපු මුට්ටි පෙලක් මේ ගලට යටින් යොදලා තියෙනවා. ඒකට මුත්‍රා මේ මුට්ටි පෙර තුලින් පෙරිලා පොළවට පිරිසිදු ජලය එකතු වෙන ආකාරයේ ක්‍රමවේදයක් තමයි මේ පැරණි ශිල්පීන් මේ ආරාම තුල මේ කැසිකිලි වලින් සිදු කරලා තියෙන්නේ. වැසිකිලි පද්ධතියක් සකස් කරලා තිනවා. සමහර ඒවා අපි දකිනවා වල වැසිකිලි විදියට, සමහර ඒවා අපි දකිනවා අර වතුර ගහලා යන්න තියෙන ඩ්‍රේනේජ් එක විදියට වෙන පිටින් තියෙන වලකට මේ මල පහ වැටෙන්න සකස් කරලා තියෙන ආකාරය. මේ ක්‍රමවේද අපි මේ වැසිකිලි පද්ධති වල දකිනවා. මේ ඔබ දකින්නේ වෙන්නේ දියුණු වැසිකිලි මල පහ කරෙන් පස්සේ ඒවා එළියට මල පහ යන ආකාරයට නිර්මාණය කරලා තියෙන එක.
එකම කැසිකිලි ආශ්‍රිතව ජල ටැංකියට අවශ්‍ය කරන පහසුකම් ඉස්සලා තිබිලා තියෙනවා. මේ තියෙන්නේ වැසිකිලි. මේ තියෙන්නේ අභයගිරි විහාරයේ දැක ගන්න හම්බෙන්නේ වෙන වැසිකිලියක්. අලංකාර කැසිකිලි ගලක්. වැසිකිලි සහ කැසිකිලි කීපයක් ඔබට මේ ඡායාරූප වලින් දැක ගන්න හම්බ. එතකොට මේ පාඩම තුළදී මම ඔබට පැහැදිලි කරේ විශේෂයෙන්ම මුල් ඓතිහාසික යුගයේ ලෙන්නාරාම පද්ධතිය ආරම්භ වීම, ඒට සමගාමීව ආරම්භ වන මහා විහාර සහ එහි මහා විහාරවල දැක ගන්න හම්බෙන විශේෂ වාස්තුවිද්‍යාත්මක නිර්මාණ. එනිසා මේ වාස්තුවිද්‍යාත්මක නිර්මාණ අපේ බෞද්ධ සංඝාරාම ආශ්‍රිතව ස්ථාපන වෙන ශ්‍රී ලංකාවේ සුවිශේෂ ගෘහ නිර්මාණ ශිල්පයට අයිති කොටසක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. Chúng ta, anh sẽ cái tiền cho mình